ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියන තුන් වතාවක්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, අපේ ජීවිතය නිවැරදි කරගන්නේ නැතුව අපි අපේ මානසිකත්වය නිවැරදි කරගන්නේ නැතුව කටයුතු කරොත් එහෙම මේ ජීවිතය මුලාවේ වැටිලා ඉපදෙනකොටත් මුලාවක ඉඳලා ජීවත් වෙනකොටත් මුලාවෙම ඉඳලා මානසිකව ලෝකයේ ඇත්ත తත්වය තේරුම් ගන්න නැතුව මුලාවෙම මැරලා යනවා. ඒ කියන්නේ මොකක්ද මේකේ ඇත්ත తත්වය? අඩුම ගානේ ශරීරයක තියෙන සත්‍ය ස්වභාවය, මේ ලෝකයේ මේ අපිට දැනෙන දේවල් වල තියෙන ඇත්ත ලක්ෂණය මොකක්ද කියලා වැහිලා තියෙන්නේ කියලා කියන්නේ අපේ මනසට ගෝචර වෙන්නේ නැහැ පින්වත්නි. ඒ ළඟම තියෙන දේ ගෝචර වෙන්නේ නැහැ. ඒක වැහිලා තියෙන්නේ. ඉතින් අන්න ඒ ගෝචර නොවන ස්වභාවයක තියෙන මේ තත්ත්වයන් අපි හොඳට
අවධානය යොමු කරලා අපේ මානසිකත්වය ඒ ලෝකයේ ඇත්ත తත්වය විනිවිද දකින්න පුළුවන් විදිහට සකස් කරගත යුතු වෙනවා. අපේ මානසිකත්වය ඇත්ත తත්වය විනිවිද දකින්නට හැකියාවක් ලැබෙන විදිහට සකස් කරගත යුතු වෙනවා. අන්න ඒක තමයි අපි හැම වෙලාවකම වගේ හිතන්න ඕන දේ. අපේ ජීවිතයේ අපි හැම මොහොතකම වගේ අවධානය යොමු කරන්න ඕනේ. මගේ මනස හදාගත්තට පස්සේ අපිට තේරෙන්න ඕන හදාගන්න කන් තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. හදාගත්තට පස්සේ මේ ගැටලු සම්පූර්ණයෙන්ම විසඳෙනවා. අන්න ඒක තමයි අපි නිකන් අපේ ලොකු අවශ්‍යතාවයක් තියෙන්න ඕන මේක හදන්න නැතුව මේ ජීවත් වෙන එක කිසි තේරුමක් නැහැ. මේක ඉක්මනට හදා ගන්න ඕන. මට දැනට දැනෙන ආකාරය අපි දන්න මේ ලෝකයේ සමහර දේවල් මට දැනෙන්නේ එක ආකාරයට. ඉතින් ඒ දැනෙන ආකාරය හරිද කියන ප්‍රශ්නේ මම හැමදාම මේ පින්නන්ත අයට අවධානය යොමු කරන්න කියලා කියනවා. මට දැනෙන්නේ මේ විදිහින්ද තමයි මට දැනට මේ වගේ හැඟීම් ඇති වෙන්නේ. විශේෂයෙන්ම කෙටියෙන්ම කියනවා නම් මනුස්ස ශරීර පිළිබඳව සුබ වශයෙන් දැනෙන හින්දා තමයි ඒ ශරීර හඹාගෙන යන්න සිතුවිලි උපදින්නේ. එතකොට මේ සුබ වශයෙන් දැනීම පරිවර්තනය කරලා අසුබ හැඟීම ඇති කරගන්න ඕන කියන තීරණය ගන්නෙ නෑ අපි. හරි මේ බණ ඇහුවට ඒ තීරණය මං ඉක්මනට ඒක කරගන්න ඕනේ. එතකොට මට මේකෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියන තීරණය ගන්නෙ නෑ අපි. ඒක නිසා අපි ලොකු අපහසුතාවයන් වලට පත්වෙවි කොහොම හරි ඉන්න තැන ඉන්නවා. මොකද අර තීරණය ගන්නෙ නැත්තේ ඒක වටිනාකමක් විදිහට දැනෙන්නේ නැති හින්දා. ඒකෙන් සිද්ධ වෙන දේ අනුමාන වශයෙන්වත් අපි මෙනෙහි කරන්නේ නැති හින්දා. ඒකයි අපි කලින්ම කියන්නේ හැමදාමත් කියන්නේ මේ වතාවෙත් කලින්ම කිව්වේ විරාග සංඥා, නිරෝධ සංඥා ආදී ප්‍රහාණ සංඥා ආදී හරීම වැදගත් වෙන ජීවිතේට ආය මොන්නවත් ඕනේ නැහැ. ওই දේවල් එකතු කරගන්න පුළුවන් නම් අපේ පින්නත්නේ ජීවිතේ කොයි තරම්නම් වෙනසකට භාජනය වෙනවද කියලා අපිට ඉතාම හොඳින් වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ තරම්ම වටින ධර්මයක් අපිට හම්බෙලා තියෙන්නේ. ඒවා වෙනස් වෙනකොට අර තියෙන ලෝභ, දේශ, මෝහයන් කොච්චරනම් අපේ තුලින් වෙනස් වෙනවද? ඒ වෙනස් වීම ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහයන් අඩු වෙලා හිත නිදහස් වෙලා සමාහිත තත්යකටපත් වෙලා හිර වෙලා තියෙන ස්වභාවයන් අයින් වෙලා අපිට ඊ타ම ඊ타මත්ම ඉහළ මානසිකත්වයක් ඇති කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන වැඩි දුරටත් තව විමසා බලමින් අපේ පැත්තෙන් අපි හැම කාරණාවක්ම සිද්ධ කරගන්න ඕන. ඊටාම නිවැරදි දැක්මකින් යුක්තව කොතෙන්ටද අපි වැටෙන්න ඕන කියන එක ගැන ලොකු අදහසක් තියෙන්න ඕන. ඉතින් අපි වැඩපිළිවෙල අපි නිවැරදිව අරගෙන යන්න නම් මේ මානසිකත්වයේ වෙනස් කර ගැනීම සිද්ධ කරගන්න ඕන මූලික වශයෙන්. එතන හරියටම එක තැනක් තියෙනවා. එතනින් එහාට හදන්න අපේ හිත අපිට ඉඩ දෙන්නේ නැහැ. හරියටම තියෙන තැන මොකක්ද කියලා තේරුම් ගන්න අපේ පින්නත්නි. ඒ තමයි ඒ කියන්නේ පරිවර්තනය කරන්න තියෙන අකමැත්ත. මේක නිත්‍ය වශයෙන් මට දැනෙන ඒවා අනිත්‍ය වශයෙන් දැනෙන විදිහට පරිවර්තනය කරගත්තට පස්සේ අපිට ඒක එතනින් එහාට එක රුකුලක්මයි එන්නේ. මොකද නිත්‍ය වශයෙන් දැනෙන පැත්තට හැරෙන්නේ නැහැ. එතකොට ඒක දිගටම වගේ හැම දෙයක්ම අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒකටයි කියන්නේ යම් කිසි පොඩි හරි සිහියක් අපිට ඉපදුනා නම් මොන හරි දෙයක් ගැන ඒ සිහිය පවත්ව ගන්න ඕනේ කියලා. ඒකටයි සතිපට්ඨානය කියන්නේ. සතිපට්ඨානය තමයි ඒකායන මාර්ගය. සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස අචිකිරියාය. ඉතින් හිත පිරිසුදු කර ගැනීම සඳහාත් තමන්ගේ సంతානයේ පිරිසුදු බව සඳහාත් ඒ වගේම ශෝක පරිදේව ආදිය දුරු කර ගැනීම සඳහා දුක් දොම්නස් නැති කර ගැනීම සඳහා අපිට තියෙන ඒකායන මාර්ගය. එතකොට ඒ මාර්ගය අපි පිළිපදිනවද කියලා බලන්න ඕන. ඒ මාර්ගය තුල අපි රැඳිලා ඉන්නවද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ගොඩාක් අපේ පැත්තෙන් අපි අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගෙන ඉදිරියක් නිර්මාණය කරගන්නට ඕනේ. ඒකට අපි මේ ආනිසංස ආදීනව
හොඳට මෙනෙහි කරලා බලන්න. මොකද මේ මනස හදාගත්තට පස්සේ පහසුයි ඕනම දෙයක් යම්කිසි ස්ථාවර සැනසීමක් තියෙනවා පින්නත් යම් ප්‍රමාණයකට හදාගත්තට පස්සේ. හදාගන්නකම් ඒ ස්ථාවර සැනසීම අපිට හොයාගන්න බෑ. ඒ ස්ථාවර සැනසීම හොයාගන්න බැරුව අපි බොහෝ ලතවීම් වලට යනවා. ඒක නිසා වෙන්ම උපරිම උත්සාහ කරන්න ඕන මේ මානසිකත්වය පුළුවන් තරම් ඉක්මනට සකස් කර ගැනීමේ වැඩපිළිවෙල කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකට තමයි අපි මේ දිනවල අනිත්‍ය සංඥාව කතා කරන්නේ. ඉතින් අද තියෙන වැදගත්ම කොටසක් කතා කරන්න අනිත්‍ය සංඥාවෙහි වේදනාවෙහි අනිත්‍ය පිළිබඳව. ඉතින් ඊයේ අපි පුංචි ප්‍රවේශයක් ලබා ගත්තා වැඩසටහන ඉවර කරන්නට මත්තෙන්. ඒක නිසා අපි බලමු කොයි විදිහටද මේ ඉතින් අද තමයි වැදගත්ම කොටස මේ දේශනාවේ. පසුගිය දවසක අපි මේකේ වේදනානුපස්සනාවේ තියෙන මූලික ප්‍රවේශය ලබා ගත්තා පින්වත්. ඉතින් ඒ නිසා අද අපි ඒ පිළිබඳව මේ අනිත්‍ය සංඥාව ඇති කර ගැනීම සඳහා අපි සිකුරාදා කතා කරපු කොටස නැවත ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරමු. උපරිම වශයෙන් අපේ දායකත්වය දාන්න මේ පැත්තට තමන්ගේ මානසික දායකත්වය හරි පහසුයි. මේ වේදනානුපස්සනාව ඇත්තටම අපේ ජීවිතයට එකතු වුණොත් කොච්චරනම් වෙනසක් ඇති කරගන්න පුළුවන් ඉක්මනට කියලා බලන්න. අනිත් එක තමයි පොඩ්ඩක් හරි සිහියක් ඇති කරගත්තාම මොනවා හරි දෙයක් ගැන දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු කය ගැන හෝ මේ වේදනාවල් ගැන හෝ පොඩි හරි සිහියක් ඇති කරගත්තාම අපේ පින්නත් මේ සිහිය පවත්ත ගන්න හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. ඒ සිහිය පවත්ත ගන්න ඕනේ. ඇයි? එතකොට තමයි ඒ ඇති වෙන නුවණ පිළිබඳව සිහියක් ඇති වුනහම ඒක පවත්ත ගත්තාම තමයි ඉදිරියට තව දුරටත් අපිට පුළුවන්කම තියෙන්නේ ඒ කියන මේ නුවණකට යන්න ඊට වැඩි දේවල් දැනෙන්න පටන් ගන්නවා. අපිට අවබෝධ වෙන්න පටන් ගන්නවා සියුම් තැන් ගැන. ඉතින් ඒවා අවබෝධ වෙන්න ලොකු තැන් ගැන තියෙන සිහියක් ඉපදුනාට පස්සේ ඒ සිහිය පවත්වා ගැනීමෙන් තමයි ඒ සියුම් තැන් ගැන අපිට අවධානයක් යොමු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒවා ගැන අපි හැම වෙලේම උත්සාහ ගන්න කොයි විදිහකින් හරි අවශ්‍ය කරන තැනට අපේ මානසිකත්වය ගන්න ඕනේ කියලා. දැන් එහෙනම් අපි බලමු මේ වේදනාවල් ගැන. අපි මතක් කරා කලින් සැප වේදනා, දුක් වේදනා, දුක් අසුඛ වේදනා ආදී තියෙනවා. ඒ කියන්නේ ඒකේ දැනීම් ආකාරයට ඒ වගේම උපදින තැන් ආකාරයටත් කොටස් 6කට බෙදෙනවා. චක්කු සම්පස්සද, සෝත සම්පස්සජ, ගාන සම්පස්සජ, ජීව සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ වශයෙන් කොටස් වලට බෙදෙනවා. ඉතින් එතකොට අන්න ඒ බෙදෙන්නා වූ කොටස් අපි එතකොට වරණැගීම් 18ක් තියෙනවා. ඒ වරණැගීම් 18 මේ ගැන අපේ හැම වෙලේම වෙන් වශයෙන් දැනෙන ගතියකට ඕවා එකක් දෙකක් හරි වෙන් වශයෙන් දැනෙන ගතියකට අපේ වැඩපිළිවෙල ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු මෙතෙන්ට ආරම්භ කිරීමක් වශයෙන් මොකද කරන්න ඕනේ කියලා. ඇත්තටම ඉස්සෙල්ලාම කරන්නේ වේදනාවට හිත යොමු කරගෙන වාසය කරන්න උත්සාහ ගන්න එක. එතකොට අත්දකින්න උත්සාහ කරනවා. සුඛ වේදනාවක්, දුක් වේදනාවක්, අදුක් අසුඛ වේදනාවක්, ඒවා අත්දැක වාසය කරන්න. මේක සුඛ වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක අදුක් අසුඛ වේදනාවක් කියලා අත්දැක වාසය කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ සන්තතිය හඳුනා ගන්න. ඉස්සෙල්ලාම මේ එනවා මේ වේදනාව එනවා මේ වේදනාව එනවා කියන එක ඒවා අත්දැක ඉන්නවා. මොකද මෙහෙම අපි එක තැනකට වෙලා මේ විදිහට වාඩි වෙලා ඉන්නකොට ඒ වේදනාවට හිත යොමු කරොත් හොඳට පුළුවන් ඒක අත්දැක ගන්න මේ තියෙනවා මේ නෑ කියලා. ඉතින් ඒත් එක්කම අර උද්‍යව්‍ය ලක්ෂණයට හිත යොමු කරගන්න ඕන. ඊළඟට භාවනා කරන කෙනා භාවනා පර්යංකේ විතරක් නෙවෙයි මේකදී බොහොම ලේසි. මේක පැයක් එකමාරක් දෙකක් අරමුණු කරගත්තාම ඊට පස්සේ සක්මන් කරමින් ඒ වගේ විතරක් නෙවෙයි අපි කොහේ හරි තැනකදී වතුර ටිකක් බොනවා නම් කෑම කනවා නම් ඒ වගේ බාහිර වැඩ කරද්දිත් භාවනාව තුල ඉන්න වෙලාවක අපිට ශාරීරික වශයෙන් මේ ශරීරයට සත්කාර උපකාර කරන්න වෙනවනේ.
ශරීර කෘත්‍යයන් සිද්ධ කරන්න වෙනවා, සීතයෙන් බේරන්න වෙනවා, උෂ්ණයෙන් බේරන්න වෙනවා, ආහාර ලබා දෙන්න වෙනවා. ඒ වගේ දරන්න බැරි දේවල් වලට අපි උත්සාහ කරනකොට මේවා ලබා දෙන්න ඕන කොහොම හරි කරලා ඒ ලබා දෙන්නේ මේවා වෙනස් වෙන හින්දා බව තේරෙවි. හැම වෙලේම ඒ හැම ඉරියව්වකදීම ඒ වේදනාවල් ගැන අවධානය යොමු කරගෙන වාසය කිරීම තමයි මූලිකවම වේදනානුපස්සනාවට අපිට අවතීර්ණ වෙන්න තියෙන ක්‍රමය. මොකද වේදනානුපස්සනාව නම් ඉතින් වේදනානුපස්සනාව නම් වේදනාව අත්දකින්න ඕන. වේදනා සන්තතිය අත්දැක ගන්න බැරි නම් වේදනානුපස්සනාවකට වැටෙන්න බෑ. ඉතින් ඒක හින්දා අපි පුහුණු කරන්න ඕන හිත හැම තැනකදීම සක්මනේදී අනිත් ඉරියව්වලදී වේදනාවල් අත්දැක දැක ජීවත් වෙන්න පුරුදු පුහුණු කරන්න ඕන. ඒක විශේෂයෙන්ම භාවනා කරන වෙලාව අපි පැය දෙකක් අරමුණු කරගෙන භාවනාවකට ඉඳ ගන්නවා. මම පැය දෙකකින් තමයි මේ භාවනාවෙන් නැගී සිටින්නේ කියලා. ඉතින් ඊට පස්සේ එතන ඉඳගත්ත වෙලාවෙ ඉඳන් දැනෙන වේදනාවල් හඳුනා ගනිමින් මේ වෙලාවේ දැනෙන වේදනාව හඳුනා ගන්නවා මේ අහවල් වේදනාවක්. ඊළඟ වෙලාවට දැනෙන වේදනාව හඳුනා ගන්න මේ අහවල් වේදනාවක්. මේක සැප වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක අදුක්කසුක වේදනාවක්, මේක චක්කු සම්පස්සද, මේක සෝත සම්පස්සද, මේක ගහන සම්පස්සද ඔය විදිහට හඳුනා ගන්නවා. එහෙම යම්කිසි කාලයක් හඳුනා ගනිමින් ඉන්නකොට අපේ පින්නත්නේ මූලික වශයෙන් අපි සතර කමඨහන, ආනාපාන සතිය, ඒ වගේ නොයෙකුත් භාවනාවල් ප්‍රගුණ කරලා තියෙන නිසා අපිට පොඩි පහසුවක් දැනේවි මේ යම්කිසි ආකාරයකින් මේ හිත එකඟ කරගන්න පුළුවන්කමක් තියෙවි. ඉතින් එතකොට මේකත් එක්ක අපි මොකද කරන්නේ හැම වේදනාවක් ගැනම අවධානය යොමු කරගෙන ඇතිවීම නැතිවීම අත්දැකීමින් ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒකෙදි ආහාරයක් ගන්නකොට මෙතනදී හොඳ අත්දැකීම් ලැබෙනවා. මම ඒක කිව්වේ හොඳ සිහියවල් උපදිනවා. මේ පියවරේදීම හොඳ සිහියවල් උපදිනවා. අපි මේ ගැන කතා කරලත් තියෙනවා. නමුත් මේ වෙලාවේ අනිත්‍යම අරමුණු කරගෙන කරන නිසා හොඳ සිහියවල් උපදින්නේ අපේ පින්නත්නි. අපිට අත්දකින්න පුළුවන් වෙයි කාය සම්පස්සජ වේදනාවල්, ජීව සම්පස්සජ වේදනාවල්, ගාහන සම්පස්සජ වේදනාවල් කොච්චරනම් එක ළඟම නැවත නැවත හට ගන්න ආකාරය වගේම ඒවා එකිනෙකට වෙන් වෙලා තියෙන ආකාරය එකවර එක මොහොතක දෙකක් හැදෙන්නේ නැති ආකාරය මේ ඔක්කොම අත්දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම් කිසි විදිහකින් අපි හිතමුකෝ තේ එකක් බොනකොට ඒකේ රසණය දැනෙන්නේ කාය සම්පස්සජව, ඒකේ රසය දැනෙන්නේ ජීව සම්පස්සජව. හැබැයි මේ දෙකක් වෙන දෙකක්. ඒ කියන්නේ වෙන් වෙලා තියෙන දෙකක්. හැබැයි මේ දෙක එකක් දැනෙනකොට අනිත් එක නෑ, අනිත් එක දැනෙනකොට අනිත් එක නෑ කියන එක අත්දකින්න පුළුවන්. ඒක සිද්ධ වෙන හැටි අපිට හිතෙන් අත්දකින්න පුළුවන්. තේ එකක් බොන වෙලාවක රසණයට හිත යොමු වෙනකොට රසය දැනෙන්නේ නැති හැටිත්, රසයට හිත යොමු වෙනකොට රසය දැනෙන්නේ නැති හැටිත් අත්දකිමින් ඒ තේකය බිව්වොත් එහෙම අපිට ඇත්තටම අත්දකිමින් ඒ තේක බිව්වොත් එහෙම අපිට පැහැදිලිවම දැනේවි, ඉතා පැහැදිලිවම මේක මොන තරම්නම් වෙනස්ද කියලා සංකල්පමය වශයෙන් අපේ පින්නත්නේ අපිට ලොකු අවස්ථාවක් දැනෙනවා. සංකල්පමය වශයෙන් මේ තියෙන මේ මනුස්ස ජීවිතයේ තියෙන මේ ස්ථාවරයි නිත්‍යයි කියලා මේ තණ්හාව උපදවාගෙන තියෙන මේ වේදනාවල් ගැන ඒවා මේ එක්තරා ඝණයක් නෙවෙයි කියන එක ගැන, ඒ කියන්නේ එක දිගට තියෙන එකක් නෙවෙයි කියන එක ගැන ලොකු අදහසක් ඇති වෙන්න අපිට ලොකු හේතුවක් හැදෙනවා. මේ විදිහට අපි නිවැරදිව මේ වැඩපිළිවෙල අරගෙන ගියොත් එහෙම. ඉතින් ඒක නිසා හැම වෙලේම වගේ ගණ්ඩ ඕන උපරිමම උත්සාහයක් අපි මේ තත්ත්වයට හිතපත් කරගන්න. එතකොට විශේෂයෙන්ම මේ පැය දෙක ගෙවන හැටි අපි බලමු පොඩ්ඩක්. පැය දෙකක් වේදනානුපස්සීව ඉඳ හදනවා නම් කෙනෙක් ඉඳගෙන පර්යංකයේ ඉස්සෙල්ලාම තමන්ට දැනෙන වේදනාවල් ගැන හොඳට හිත යොමු කරන්න. යොමු කරලා ඒවා අත්දැක දැක ඉන්න උත්සාහ කරන්න. නිදිමතෙන් වගේ කරදර එනවා නම් නැගිටලා සක්මන් කරන්න. සක්මන් කරද්දිත් අපිට කකුල පොළොවේ වදිනකොට ඇති වෙන වේදනාවල්, ඊළඟට නැවත මේ පොළොවෙන් ඔසවනකොට ඇති වෙන වේදනාවල් ඉස්සෙල්ලා තිබ්බේවා ඊළඟට නැහැ. ඔසවනකොට තිබ්බ වේදනාවල් ඊළඟට තියෙනකොට නැහැ, සම්පූර්ණයෙන්ම නැහැ.
අපි හිතමුකෝ ගලක් වගේ ඇනිලා වේදනාවක් ඇවුණා ටිකක් වෙලා යනකම් ඒක රිදුනා කියලා. ඒකේ තේරුම නැවත ඒක සකස් වීම මිසක්කා වෙන අපේ වැරද්දක් නෙවෙයි. ඒක අපිට නැවත හදාගන්නත් බැරි බවක් තේරෙනවා. ඒ ගල උඩට අපි ආයසරයක් අදින් අඩිය තිබ්බට අර පරණ වේදනාව වෙන්නේ වෙනම එකක් හැදෙන්නේ. ඒකෙන් කිසිම දුක් වේදනාවක්වත් සැප වේදනාවක්වත් අපිට ඕන හැටියට පවත්වා ගන්නට කොහොමත්ම පුළුවන් කමක් නැහැ. මේවා ගැන අපේ ඔය විදිහට දැඩි අවධානයක් තියෙන්න ඕනේ. අපිට ලොකු අවබෝධයක් එක්ක මේ ගමන පිළිබඳව මේ කරන වැඩේ ගැන අපිට ලොකු අදහසක් තියෙන්නට ඕනමයි. එතකොට ඊළඟට අපි මේ තනින් තැන ඇතිවෙන වේදනාවල් අත්දකින්න උපරිම වශයෙන් උත්සාහ කරන්නට ඕනේ. ඒත් එක්ක මේ දැන් සක්මන් කරනකොට ඒ සක්මනේදී පොළොවට තද වෙනකොට සමහරට අපේ මස්පීඩු ඇදෙනවා, සමහරට තෙරපෙනවා. ඒ සක්මන්ට අදාළ වේදනාවල් වලම හිත යොමු කරගෙන ඉන්නවා. ඊළඟට අපි ශරීර කෘත්‍යයන් සිද්ධ කරන්න යනකොට එහෙම නැත්නම් වතුර ටිකක් බොන්න ඕන වෙනකොට අත උඩට ඔසවනකොට වතුර උයදුරුව ගන්න අත ඔසවනකොට ඇති වෙන වේදනාවල් වලට හිත යොමු කරගෙන ඒවා අත්දකිමින් ඊළඟට බෝතලේ අල්ලනකොට ඒ අත බෝතලේ ගෑවෙනකොට දැනෙන දැනීම් පිළිබඳව ඒ වේදනාවල් පිළිබඳව හිත යොමු කරගනිමින් ඊළඟට බෝතලේ අරගෙන ඇවිල්ලා වතුර ටිකක් අපේ මුවට වැක්කිරෙන වෙලාවේ ඒක දැනෙනකොට ඇති වෙන වේදනාවල් ඒත් එක්කම අර කලින් තිබ්බ වේදනාවල් නැති බව ඊට පස්සේ වතුර ගිලිනකොට ඇති වෙන වේදනාවල් අර මුවද්වාරයෙන් වතුර ඇතුල් වෙනකොට ඇති වෙන වේදනාවල් වලට කොච්චර වෙනස්ද පරණ එක අය ගණ්ඩත් බැරි එක පරණ එක දැන් ඇත්තෙත් නැති එක අන්න ඒ විදිහට අපි මේක මෙනෙහි කිරීම වශයෙන් සිද්ධ කරනවා පින්නත් වතුර ටිකක් බොනකොට පවා ඊළඟට නැගිටලා යන්න වුණොත් ආහාර සඳහා වෙනත් දෙයක් සඳහා මේ පැය දෙක ඇතුළත විශේෂ දෙයක් වුණොත් භාවනාව නවත්තනවා. මම කියන්නේ භාවනාව නවත්තන්නේ නැතුව කරන වෙලාවක. ඒතර භාවනාව නවත්වුවාට පස්සෙත් හුඟක් වෙලාවට මේ පිළිබඳව ගෝචර වෙන විදිහට මේ කමටහන්ට ගෝචර වෙන සිහියෙන් වාසය කිරීම ඉතාම වැදගත් වෙනවා. හැබැයි මේ භාවනාව කරන වෙලාවේ අපි පැය දෙකක් අරමුණු කරා නම් මේකෙම ඉන්න ඕනේ. හරිද? එක දිගට මේක කරන්න පුළුවන් අපේ පින්නත්. මොකද පරයන්කයේම එක දිගට ඉන්නකොට තමයි අපේ පින්නන්ත අයට අපහසුකම් දැනෙන්නේ. එහෙනම් පරයන්කයේම එක දිගට ඉඳීමක් නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නැගිටලා නමුත් බාහිර ලෝකයට හිත යොමු කරන්නේ නැතුව බිම බලාගෙන අර කියන්නේ කඳට බැසගත් සිත් ඇතුව කියලා. එහෙනම් මේ කයේම අපි නැගිට්ටට මේ කයේ හිත තියාගෙන මේ ඇවිදින එක කරනවා. අනිත් වැඩ කරන හැම වැඩකදීම තමන්ට ඇතිවෙන වේදනාවල් පිළිබඳව අවබෝධ කරගනිමින් සිද්ධ කරනවා. අතීතයට හිත ගියොත් අතීතයේ සිතුවීම් වලදීත් ඇතිවෙච්ච වේදනාවල් පිළිබඳව හොඳට අත්දකින්න ආහාරයක් ගන්නකොට පවා වෙනදට වැඩිය වෙනස් ආකාරයකට මේක දැනෙවි. අපිට ඒ ආහාරයේ රස දැනෙන හැටි, ඒ රසයේ තියෙන ස්වභාවයන්, ඒවා දැනෙන ආකාරය ගැන අපිට අදහසක් ඇති වේවි. අන්න එතන තමයි අපි උත්සාහයක් ගන්න ඕන කොහොම හරි මේ වේදනාවල් වල සැබෑ ස්වභාවය අත්දකින්න ඕන කියලා. ඒක හරිම වැදගත් වේවි. ඉතින් මේ එහෙම අපි නොයෙකුත් ශරීර කෘත්‍යයන් කරනකොටත් ඒ වගේම අපේ මේ වේදනාවල් අත්විඳින්මින් ඒවා සිද්ධ කරනවා. ඊළඟට ආය පරයන්කට එනවා. ආය නිදිමත ගතිය આવොත් ඒක අඩු වෙනකන් වෙනත් අපි හිතමුකෝ මුණ හරි හොදනවා කියලා මේ හැම තැනකදීම කමටහනෙන් වෙන් වෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි මේකෙදි අපි ඇති කරගන්න ඕන පළවෙනි පුහුණුව. අපි දන්නවා ඕනම දෙයක් ඉගෙන ගද්දී ඕනම දෙයක් කරද්දී පුහුණු වෙන්න ඕනේ. ඒක පිළිබඳව පුහුණු වෙන්න ඕනේ. අන්න ඒ වගේ මේකේ තියෙන පළවෙනි පුහුණුව තමයි මෙන්න මේ කියන ආකාරයට අපි වේදනාව අත්දැක ජීවත් වෙන එක. වෙනත් දෙයකට හිත යොමු කරන්නේ නැතුව හැම ඉරියව්වකදීම මේ වේදනාවටම හිත යොමු කරගෙන කටයුතු කරන්න ඕන. විශේෂයෙන් මම අර කිව්ව පැය දෙකක භාවනා කාලරාමුව අපි කරගෙන යනකොට ඔන්න ටිකක් වෙලා මේක කරනවා. ඊට පස්සේ නැගිටින්න උනොත් වේදනාවට හිත යොමු කරගෙන නැගිටිනවා. ආය ඇවිදින්න උනොත් ඒකට හිත යොමු කරගෙන ඇවිදිනවා. ඒ කියන්නේ සක්මන් කරන්න වුණොත් ඊට පස්සේ ශරීර කෘත්‍යයන් ආහාර ගන්න වුණොත් ඒ බොණ්ඩ වුණොත් ඕනම දෙයකදී
මේකටම හිත යොමු කරගෙන ඒ හැම දෙයක්ම සිද්ධ කරන මොකේටද ඒත් එක්ක ඇතිවෙන වේදනාවල් උපදින වේදනාවල් වල ස්වභාවයන් අධ්‍යක දැක ඒ හැම වේදනාවක්ම ඇතිවීම නැතිවීම කියන එක තියෙන බව අත්දැකීමෙන් ලබාගත්තොත් හරිද අපේ හිත යොමු කරලා අත්දැකීමකින් එක තහවුරු කර ගත්තොත් යම් හේයකින් අපිට ලොක්කු ලාභයක් තියෙනවා අපේ පින්නත්නි ඒ ලැබිච්ච අත්දැකීම ඇත්තටම සිහිය පවත්වා ගන්න බොහෝම පහසු නුවණක් බවට පත්වෙන අත්දැකීමක් කියන එකයි යමක් තේරුම් ගන්නවා කියන එකයි තේරුම් ගත්ත පමණකින් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ නැහැ නමුත් හැබැයි අපිට පුළුවන්කම තියෙනවා යම් ආකාරයකට ඒ කියන්නේ සම්පූර්ණ තේරුම් ගැනීමක් වෙනතුරු මේ සුළුවෙන් තේරුම් ගන්න සිහිය උපදින හැම දෙයක්ම අපි මහා පරිමාණව අත්දකින්න පුළුවන් වෙන්න පවත්ත ගන්න ඕන සිහිය පවත්ත ගන්න ඕනමයි ඒතර තමයි ඒක අත්දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ආකාරයට අපි මේක කරගෙන යනකොට දැන් පරයන්කේ ඉන්නවා ආය සක්මන් කරනවා තමන්ගේ වැඩ කටයුතු අවශ්‍ය වුණොත් කරගන්නවා ඒ හැම තැනකදීම මේ මම කියන්නේ භාවනා කරන පැය දෙකක කාලයක් නම් අරමුණු කරේ ඒ කාලය තුල වැඩ කටයුතු කියන්නේ යම් දෙයක් සිද්ධ වුණොත් අපි හිතමුකෝ තේකක් හරි බොන්න වුණොත් ඒක බොන ආකාරය මං කිව්වා වේදනාවටම හිත යොමු කරගෙන ඉන්නවා මේක හරි අමාරුයි මුලදී ඒ අමාරුකම් තිබුණාට කොහොම හරි ඒක කරන්ඩ ඒක කරනකොට අපිට වැටහෙයි මේක එහෙමටම අමාරු නෑ කියලා මේක ටික අපි මේ කයට බැසගත් හිත ඇතුව වාසනය කරන්න පුහුණු කරනවා. කයට බැසගත් සිත් ඇතුව වාසය කරන්නට පුහුණු කරනවා අපේ පින්නත්නි අන්නේ පුහුණුව තමයි වැදගත් වෙන්නේ මුලදී අමාරු වුණාට පස්සේ වැඩිපුර කාලයක් ඉන්න පුළුවන් වෙනවා මේකෙදි හොඳම දේ තමයි මේ බෑ කියලා අයින් වෙන්න එපා අපි අරමුණු කරන්නේ පැයයි නම් ඒ පැය තුල එක්කෝ ඉඳගෙන මේ වේදනාවට හිත යොමු කරන් ඉන්න ඕනේ එහෙම නැත්නම් සක්මන් කරන්න ඕනේ එහෙම නැත්නම් හිත පිහිටවාගෙන Tamanට කරන්න ඕන මේ gedara වැඩ කරන්න නෙවෙයි අපි පැයක් අරමුණු කරගත්තේ ඒවා නෙවෙයි ඇත්තටම වතුර බොන්න වුණොත් ඒකක් බොන්න වුණොත් ඒකත් සිහියෙන්ම කටයුතු කරන්න ඕනේ ඇත්තටම ලොකු අධ්‍යයනයක් කරන්න පුළුවන් ඒත් එක්ක අපි හිතමුකෝ අපිට පළතුරු බීම එකක් හරි බොන්න වුණා කියලා මේ මුවද්වාරයෙන් මේක ඇතුල් වෙනකොට ඇති වෙන වේදනාවල් ඊට මෙහාට වෙනකොට ඇති වෙන වේදනාවල් උගුරෙන් පල්ලෙහාට යනකොට ඇති වෙන වේදනාවල් බලන්න රස දැනීම අයින් වෙලා කායික දැනීම් හට ගන්න හැටි ඊට පස්සේ ඒක දැනෙන්නේ නැතුව යන හැටි ඉතින් මේ ඔක්කොම අපිට පුළුවන් ඇත්තටම හිතලා බලන්න මේ වේදනාවට හිත යොමු කරගෙන ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අර ඇතිවීම නැතිවීම කියන එකට හිත යොමු කරගෙනමයි මේවා කරන්න ඕනේ. එතකොට මේ විදිහට අරමුණු කරගත්ත කාලය තුල අපි සක්මන් කරමින් අනිකුත් දේවල් කරමින් මොකද කරන්නේ මේ භාවනාව සිද්ධ කරගෙන යනවා. ඊට අමතරව නිවසේදී අනිකුත් දේවල් කරද්දිත් යම් හැඟීමක් තියාගන්න උත්සාහ කරනවා. අර පර්යංකයේදී අපිට අපේ ජීවිතය ගැන යම් කිසි සිහියක් ලැබේවි. ඒ කියන්නේ නුවණත් එක්ක මේක ඇත්ත නේනම් මේක මම අත්දැකපු දැනට අත්දැකලා තියෙන ශරීරය නෙවෙයි මේ තියෙන්නේ කියන එක ගැන අපිට ලොකු අදහසක් එයි. ඉතින් එහෙම කොහොම හරි අපි ඔය විදිහට මේ භාවනාව ප්‍රගුණ කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ ඔය පැය දෙකේ. ඊට පස්සේ සාමාන්‍ය ජීවිතයේදී අනිත් දේවල් වල සිහිය පිහිටන ගතියක් තියෙයි. ඒතර ඇත්තටම වේදනාවේ ඇතිවීම නැතිවීම කියන එක අත්දකින්න පුළුවන්. ඊට පස්සේ අපි හුඟක් වෙලාවට සිද්ධියක් අරගත්තාම අපි ඒ සිද්ධි වලට පාදක වෙලා තියෙන ඒ සිද්ධි වලට අපි බැඳිලා තියෙන සිද්ධි තියෙන අතීතයේදී ඒ සිද්ධි අරගෙන ඒ සිද්ධි තුල දැන් අපි අත්දැකන්නේ වේදනාව ගැන ඒ සිද්ධි තුල වේදනාවේ ඇතිවීම නැතිවීම අපිට ඇත්තටම මෙනෙහි කිරීමකින් හොයාගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් එහෙම ආහාරයක් ගන්නවා කියනකොට මොකද්ද වෙන්නේ? ආහාරයට අපි බැඳිලා තියෙන්නේ කොයි කොටසටද? කොයි තැන ඉඳන් කොයි තැන වෙනකන් මේ ආහාරය අපිත් එක්ක සම්බන්ධ වෙනකොටද අපිට මේ තණ්හාව උපදින්න හේතු වෙන වේදනාවල් තියෙන්නේ. පුද්ගලයෙක් දැක්කහම මේ පුද්ගලයෙක්
පිළිබඳව මට ප්‍රියභාවයක් ඇති වුණාම මට සැප වේදනා ඇති වෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා ගැනම අප්‍රියභාවයක් ඇති වෙච්ච වෙලාවක දුක් වේදනා හට ගන්න පටන් ගන්නවා. ඉතින් මේ ප්‍රියභාවය අප්‍රියභාවය කොච්චර මේ මනසේ දෝලණය වෙනවද? ඒ අනුව සැප වේදනා දුක් වේදනා රඳා පැවතිලා තියෙන හැටි බලන්න. ප්‍රියභාවය අප්‍රියභාවය මත ඒ කියන්නේ කෙනෙක් අපිට කාලයකට ප්‍රිය වෙනවා කාලයකට අප්‍රිය වෙනවනේ. එතකොට ඒ ප්‍රියභාවය අප්‍රියභාවය මත සෝමනස්ස දෝමනස්සයන් රඳා පැවතිලා තියෙන ආකාරය. එතකොට මට හරි ලොකු අවබෝධාත්මක ගැටලුවක් එනවා අපේ පින්නත්නේ. මේ මානසික ප්‍රියභාවය කියන ඒවා සහ අප්‍රියභාවය කියන ඒවා නේද මේ වේදනාව තීරණය කරන්න කියලා පටිච්ච සමුප්පන්නව දැනෙන්න පටන් ගන්නවා. ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද මට කාලයකට දැක්කහම සැප වේදනා ලැබෙන සමහර දේවල් කාලයකට දැක්කහම දුක් වේදනා ඇති වෙනවා. ඉතින් එහෙම අර මේවා තියෙන මේ සැප වේදනා දුක් වේදනා වල තියෙන ඒ කියන්නේ අපිට නිත්‍ය වශයෙන් හැදෙනව නෙවෙයි. එක්කෙනෙකුට මොකක් හරි දෙයක් දැක්කහම ඇති වෙන සැප වේදනාව ඒකම දැක්කහම තවත් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එක්කෙනෙක්ම ගත්තහමත් කාලෙන් කාලයට එයාගේ ඇති වෙන රුචිකත්වය අනුව සැප වේදනා දුක් වේදනා කියන ඒවා හට ගැනීම සිද්ධ වෙනවා. ඉතින් අපිට හැකියාව තියෙන්න ඕන අපේ පින්වත්නි මේවා ගැන මේ විදිහට අධ්‍යයනය කරන්න කියලා කියන්නේ මේවා මේ මගේ පැත්තෙන් මට මේ විතරක් තියෙන තත්ත්වයන් නෙවෙයි. මේ හැම එකක්ම හේතුඵල ධමයක් අනුව හැමෝටම සිද්ධ වෙන දෙයක් කියලා අපිට හොඳට දැනෙන්න මේවා ලොකු හේතුවක් වෙනවා. ඒකින්ද මේක ඊටාම් වැදගත් මේ සිද්ධි පිළිබඳව සිද්ධි අරගෙන ඒ සිද්ධිවල වේදනාවන් ගැන මෙනෙහි කරනකොට අපිට ඇත්තටම හුඟක් වෙලාවට අපි මේ ජීවිතේ ලබන සතුට පිළිබඳව ගැටලු ගොඩාක් එනවා. භෞතිකව අපි ලබන්නා වූ සතුට දේවල් තියෙනවා නම් ඒ සතුට පිළිබඳව අපිට ගොඩාක් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් තියෙන මේ සැබෑ ස්වභාවය ගැන හොඳින් හිතලා බැලුවොත් එහෙම. ඒක නිසා උපරිමම උත්සාහ ගන්න මේ වේදනාවට හිත යොමු කරගෙන කටයුතු කරන්නට උපරිමම උත්සාහ ගන්න ඕනේ. ඔය අපි අඛණ්ඩව ගන්න භාවනා පැය 2 එක දිගට වේදනානුපස්සීව වාසය කරන්න උත්සාහ කිරීම ඊටාම වැදගත් වෙනවා අපිට මේ අපි ඔය බලාපොරොත්තු වෙන ඉලක්කවලට යන්න. එහෙම වුණාට පස්සේ පින්නත්නි මේ අපේ මානසිකාරයේ යම් හැරුම් ලක්ෂයකට එනවා. එතන තමයි හදාගන්න ඕන. ඒක තමයි අපි කරන්නේ නැති දේ. ඔය එක දිගට කරන පුහුණුවකින් ඒක මේ අඛණ්ඩව පුළුවන් නම් දවස් 5ක් විතර කරන්න. මේ චුට්ට කරගන්න නැතුව තමයි ගොඩක් වෙලාවට අපි මේ ලත වෙන්නේ සංසාරික ජීවිතේම. දින 5ක් 6ක් අපිට පුළුවන් නම් පැය 2 ගානේ ඕක කරන්න. ඊට පස්සේ පැයක් විතර කරපුවම ඇති වෙනවා. ඊට පස්සේ පැය භාගයක් විතර කරත් ඇති වෙනවා. හැබැයි කරන්න ඕන නවත්තන්න නැතුව. ඇතිවීම වෙනස් වීම නැතිවීම අත්දැක ගන්න උදයව්‍ය අත්දකින්න ඇතිවීම නැතිවීම හරි අත්දැකීමෙන් වේදනාවේ ඇතිවීම නැතිවීම ඒ කියන්නේ මේ තේරුම් ගන්න පහසුයි. අත්දකින්න අමාරුයි ටිකක්. තේරුම් ගන්න පහසුයි. මොකද කායානුපස්සනාවේදී කයෙහි ඇතිවීම නැතිවීම ඇත්තටම ඉස්සෙල්ලාම තියෙන්නේ අත්දකින්න මේ අමාරුයි තේරුම් ගන්න ලේසි. ඒ කියන්නේ කෙස්ලොම් නියද ආකාරයේ මේවා දිරලා යන ඒවා කියනකොට තේරුම් ගන්න ලේසි. මේ නමුත් ඒක තමන්ගේ පැත්තෙන් අත්දැක ගන්න ටිකක් අමාරුයි. මොකද ඒවා පේන්නේ නැති දේවල් හින්දා. නමුත් මේක දැනෙන දෙයක් හින්දා අත්දකින්න ලේසි. නමුත් තේරුම් ගන්න චුට්ටක් අමාරුයි වේදනානුපස්සනාවේදී. ඉතින් ඒක නිසා මේ පැය 2 කාලයක් ගත කරනකොට අපේ පින්නත්නේ අපිට ලොකු පහසුවක් ඇති වෙනවා මේ කියන මේ தත්ත්වයට පත් වෙන්න. මේ පැය 2 කාලය අපි යම් කිසි ආකාරයකින් වේදනාවටම හිත යොමු කරගෙන සක්මන් කරමින් මම අර කිව්ව විදිහට ඇවිදින්න වුණොත් සක්මනට නැගිටින්න ඉස්සෙල්ලත් දැන් මම මෙහෙම ඉන්නවා කියන්නේ පරයන්කේ දැන් මම නැගිටින්න ඕන නම් මගේ මේ අත් දෙක මෙහෙම තියාගෙන හිටියනම් මම මේ අත උස්සන්න එපා. ඒ උස්සන කොටත් මේ ඇති වෙන වේදනාවන් වලටම හිත යොමු කරගන්න උපරිම උත්සාහ කරන්න ඕනේ. එතකොට හිත කොහේවත්
බාහිරට දුවන්නේ නැහැ. මේ විදිහට එහෙම කරගෙන වටපිට බලන එක අඩු කරලා බිම බලාගෙන සක්මන් භාවනාව කරනවා වගේම ඇස් අඩවන් කරගෙන පුළුවන් තරම් හිමින් මේක අත උස්සලා ඊට පස්සේ ආසනයට අත තියලා තද කරලා නැගිටින්න ඕනේ. ඒ නැගිටිනකොට කකුල් වල දැනෙන වේදනාවන් මොනවා හරි මුළු ශරීරය පුරාවටම දැනෙන මොකක් හරි වේදනාවක හිත යොමු කරගෙන අන්න ඒ වේදනාවල් වල ඇතිවීම නැතිවීම අත්දැකීමින් දවසකට විවේක තියෙන අය කොහොම හරි අඛණ්ඩව පැය දෙකක් මේක කරන්න. මොකද ආයෙ මම මතක් කරන්නේ නිදා ගන්න සිද්ධ වෙන අවස්ථා එන්නේ නැහැ. එන්නේ නැත්තේ නිදිමත කියන එක ගොඩක් අඩු වෙනවා. මේකෙදි සක්මන් කරන්න පුළුවන්, අනිකුත් දේවල් කරන්න පුළුවන්. අඛණ්ඩව මේක තුල හිත තියාගෙන ඉන්න පුහුණු කිරීමක් කරන්න. මේ ඔක්කොම දන්න දේවල් කිව්වත් මේක කරන්නේ නැහනේ අපි. ඒකයි නැවත කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක කරන්න සතියක් එක දිගට කරන්න, සති දෙකක් කරන්න, අඛණ්ඩව දින ගාණක් කරන්න, කර මේ වේදනාවේ වෙනස් වීම අත්දකින්නකොට, අනිත්‍ය අත්දකින්නකොට අපේ පින්නත්නේ අපිට හොඳට පුළුවන් වේවි යම් කිසි ආකාරයක වෙනසක් මුළු ජීවිතේම අත්දකින්න. මගේ මේ මොකද මගේ මේ කියලා ගන්න කොටසක් තියෙනවනේ. ඒ කොටසේ අපි උපරිම උත්සාහ කරනවා ඒකෙන් උපරිම සැපයක් විඳින්නට. එතකොට ඒ විඳින්නා වූ සැපයක් තියනවාද? ඒ තියෙනා වූ සැපය කොච්චරනම් අපිට ඒක කොච්චර අස්ථාවරද? අපි මේක මට තියාගන්න බෑ කවදාකවත්. මං ඉතින් හරි ලොකු කලකිරීමක් ඇති වෙනවා අපේ පින්නත් මේ වෙනස අත්දකින්නකොට. මම ගොඩාක් මහන්සි වෙලා ඒ කියන්නේ උඩින්ම තියාගන්න තත හදනවා. උපරිම සැපයක් මේ ලෝකේ, මේ මනුස්ස ලෝකේ විඳින්න හදනවා මම. ඒවා බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. හරිද? දුක් වලටම පෙරලෙනවා. පෙරලි යන්නේ දුකටමයි. හරි අමාරුයි සැප වේදනාවක් සමතුලිත කරලා තියාගන්න. බලන්න තමන්ගේ ජීවිතේ ඒවා අපිට තේරෙන්නේ නැහැ. සැප වේදනාව දුකට පෙරලිච්ච ගමන් ආයෙ සැප වේදනාව බවට පෙරල ගන්න උත්සාහයට යන කාලය උපක්‍රම ඒවා යොදනවා මිසක්කා එහෙම කරත් ආපහු මේක පෙරලෙනවා කියලාවත් වැටහෙන්නේ නැහැ අපේ ජීවිතය අපි ජීවත් කරනකොට. ඒවා තමයි ඇත්තට මේ වගේ තැන්වලදී අපි තේරුම් ගත්ත යුතු දේ අන්න ඒක. ඒ කියන්නේ අපි කරන හැම දෙයක්ම ඔය ආකාරයට අනිත් පැත්තට හැරිලා නැවත දුකටපත් වෙනවා. ඒක නිසා මේක උද්දාමයකටපත් වීමක් වැඩක් නැහැ. සැප වේදනාව ලැබුණ දෙන් ඔහේ සැප වේදනාව එපා කියලා සැප වේදනාව ප්‍රතික්ෂේප කරලා ඒවත් එක්ක තරහ වෙලා ඒවා පන්නා දාන්නට නෙවෙයි ධර්මයේ තියෙන්නේ. එහෙම වුණොත් එහෙම ඒක තේරුම් නැහැනේ. ජීවිතයේ මේ කය සැපෙන් තිබීම යම් ප්‍රමාණයකට එහි ඇලෙන්නේ නැතුව තබා ගැනීම භාවනාවට රුකුලක් වෙනවා. සමහර වෙලාවට භාවනාවට ප්‍රණීත ආහාර භාවනා යෝගියාට ප්‍රණීත ආහාර ලබා දෙන්න අනුමත කරනවා. යාගේ මානසිකව යාට ලැබෙන්න ඕනේ යම්කිසි ආකාරයක උද්දීපනයක් සිද්ධ වෙන්නට ඕන නිසා ඒ වගේ පවා උපක්‍රම යොදන වෙලාවල් තියෙනවා. ඒකින්ද සුවසේ වාසය කිරීම කියන එක අවශ්‍ය වෙනවා ජීවිතේ. ඉතින් ඒක කරගන්න තමයි මේ දුක් කියන ඒවා නැති කරගන්න. විශේෂයෙන් අපි මානසික විඳින දුක් ඔක්කොම හුඟක් ඒවා වැරදීම් නිසා විඳින දුක්. මානසිකව අපි විඳින දුක් වේදනා හරියට අපි විමසලා බැලුවොත් ඒක විශ්ලේෂණය කරලා බැලුවොත් එතන අස්සේ තියෙන්නේ වැරදි අවබෝධයක් නිසා විඳින්නා වූ දුක්. මේවා ස්වභාවය අවබෝධ කරන්නේ නැතිද කෙනෙක් අපිට බැන්න නම් එයාගේ වැරදි අවබෝධයක් හින්දා මට බැන්න කියන කතාව නෙවෙයි මේ කියන්න යන්නේ. එතන මගේ ළඟ තියෙන දුර්වලතාවයක් හින්දායි මට දුක උපදින්නේ. දුර්වලතාවය මගේ පැත්තෙන් හදාගත්ත ගමන් කවුරු බැන්නත් මට දුක් උපදින්නේ නැහැ. එතකොට මේ දෝමනස්ස වේදනාවල් විශේෂයෙන් මනසේ උපදින මේ දුක් පිළිබඳව ඒ වාගේ විශ්ලේෂණයක් අපි ළඟ තියෙනවා නම් අපි දන්නවා ඒක හදාගන්න. දුක් විඳම ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඒකින්ද හැම පැත්තකින්ම සාර්ථක වෙන්න නම් අපි ගොඩක් හැම නිමේෂයක්ම අපි ඊ타ත්ම ප්‍රබල මානසිකත්වයක ඉන්නට ඕනේ. මේක හදා ගැනීමේම ප්‍රබල මානසිකත්වයක ඉන්නට ඕනේ. ඒක කොහොමත් කරන්න ඕන දෙයක්, අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මොකද නැත්තම් පස්සේ තේරෙන්නේ පින්නත් මේක හදා ගත්ත කෙනෙකුට තමයි තේරෙන්නේ යම් ප්‍රමාණයකට මම මුලාවක ඉඳලා තියෙනවා අපරාධි මම මෙච්චර කල් දුක් විඳේ කියලා. මොකද මේවාට තද බල ඇලීම් ඇති වෙන්නේ මේ වාගේ මේ අනිත්‍ය ස්වභාවය දන්නේ නැතුව ස්ථාවරව
තියාගන්න හදන මේ වේදනාව කිසිම ජගතිකුට මේ ලෝකේ සැප වේදනාවක් ස්ථාවරව තියාගන්න බෑ කියන එක අපි ගන්න හැම උත්සාහයක්ම කිසිම තේරුමක් නැති උත්සාහයන් බව తాවකාලික ඊතාතාවකාලික ඊතා කෙටි වෙලාවකට මේ වේදනාවල් සැප වේදනාවල් පවතින බව පවත්වා ගන්න නෙවෙයි ඒකත් කැඩි කැඩි තියෙන එකක් වෙනස් වෙවි තියෙන එකක්. ඉතින් එහෙම තියෙන ඒවා උඩින් තියාගන්න අසරණ අපි කියලා යතනදි කියන්න ඕන. මොකද දන්නේ නැහැ මේකේ වෙන ක්‍රමයක් දන්නේ නැහැ. ඒකින්ද ලැබිච්ච ජීවිතයේ දුක් වේදනා අයින් කරගෙන සැප වේදනා ඔසවා තබන්න පුළුවන් කියලා හිතාගෙන යම් උත්සාහයක් ගන්නකොට යම් කිසි ප්‍රමාණයක් ඒක සාර්ථකත් වෙනවා. ඒක තවත් රැවටෙනවා. එතකොට වෙන්නේ තව දුරටත් රැවටෙනවා. ඉතින් අන්න එහෙම අපි මොකද කරන්න ඕන මේ රැවටීම් වලට බඳුන් වෙන්නේ නැතුව උපරිම සත්‍ය අවබෝධ කරගන්න හැකි වෙන්නේ මේ වගේ තියෙන ඇත්ත తත්වය තේරුම් අරගෙන කටයුතු කරොත් විතරයි. ඉතින් ඒක නිසා ඔය පැය දෙකක කාලය ගත කරලා උපදින යම් සිහියක් තියෙනවා නම් ඒක පවත්ත ගන්න ඕන හින්දායි මං කිව්වේ දිගටම ඒක කරන්න කියලා. හැබැයි ඒ සිහිය පවත්ත ගන්න පළවෙනි සැරේ ඉපදුනා නම් යම් කිසි නුවණක් ඒක පිළිබඳව සිහිය පැවතුනා නම් ඒක ඊළඟ වතාවෙදිත් ඒ වගේම මෙනෙහි කිරීමක් කරන්න වෙනවා. ඊළඟ වතාවෙදිත් එහෙම කරන්න වෙනවා. ඊට පස්සේ පැය දෙකක් මෙනෙහි කරලා නම් මේ සිහිය හදාගත්තේ. ඒ සිහිය පවත්වා ගන්න ඊට පස්සේ පැය කහමාරක් මෙනෙහි කරලා ඇති වෙනවා. ඊට පස්සේ පැයක් මෙනෙහි කරපුවාම ඇති වෙනවා. ඊට පස්සේ විනාඩි 30ක් 15ක් අන්තිමට ඉතින් විනාඩි 10කින් විතර මේ ප්‍රබල හැඟීම යෝගියාට උපදවා ගන්න පුළුවන් මේ ඇති වෙන ප්‍රබල සිහිය. ඉතින් අන්න එක තියාගත්තම ඊට එහා ගිය නුවණක් පහළ වෙනවා. එතකොට ඒ පිළිබඳව නැවත සිහිය තියාගන්නවා. ඊටත් එහා ගිය නුවණක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ පිළිබඳව සිහිය තියාගන්න මේ සිහිය තියාගන්න වැඩ පිළිවෙල කිව්වේ සතිපට්ඨානය කියලා. වෙනස් වෙන්න දෙන්නේ නැතුව. ඉතින් ඒවා හරි වැදගත් වෙනවා පින්වත්නි අපේ ජීවිතය නිවැරදි ඉලක්ක වලට අරගෙන යන්න අපිට අවශ්‍ය කරනවානේ අපේ ඉලක්කය පැහැදිලිවම ආධ්‍යාත්මික දියුණුවක් සහිත ඉලක්කයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඒක කවදාකවත් ස්ථීර සතුටකින් ඉන්න පුළුවන් තැනක් බවට පත් වෙන්නේ නැහැ. ස්ථීර සතුටකින් ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් බවට පත් කරගන්න නම් අපේ ඉලක්ක ඔය විදිහට හැම වෙලාවකම නිවැරදි අරමුණකට ගොනුගත වෙන්න ඕනේ. අපි නිවැරදි අරමුණකට යන්න ඕනේ. අපේ අරමුණේ තියෙන්න ඕනේ මේක සැබෑවක්ද කියලා ඊළඟට අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ. සැප වේදනා ලැබෙන සමහර සැප වේදනා මෙන්න මේ වගේ කියලා දැනේවි. ඒ කියන්නේ මේ ඒවා වැරදීමක් නිසා උපදින සැප වේදනා කියලා දැනෙන්න පටන් ගනීවි. අපි හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් සැබෑම සැප වේදනාවක් තියෙනවා. යම් කාරණාවක් සහිතව ඒ කාරණාවට ප්‍රතිවිරුද්ධ වෙච්ච වැරදීමක් නිසා උපදින සැප වේදනා තියෙනවා. මම මේවා කියලා තියෙනවා. මේ පින්නන්ත අය දන්නවා. ඒක එහෙම කියද්දිම අර හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා නරකම කෙනෙක්. එතකොට නරක කෙනා හින්දා මට සැප වේදනා උපදින්න විදිහක් නැහැ. දෝමනස්යන් උපදින්න ඕන. නමුත් එයාව හොඳ කෙනෙක් කියලා මං හිතාගෙන ඉන්නවා නම් ඔන්න මට සැප වේදනා උපදිනවා. තෑගි ලැබෙන තෑග්ගක වටිනාකම ගැනත් එහෙම රත්තරන් මාලයක් ලැබුණා කියලා හිතාගෙන ඉමිටේෂන් මාලයක් පිළි අරගෙන හිතාගෙන ඉන්නවා. එතකොට ලොකු සතුටක් හිතේ තියෙන රත්තරන් මාලයක් තියෙනවා කියලා. ඒක වැරදීමක් නිසා උපදින සැපයක්. අන්න ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව වර්ධවා ගැනීම නිසා උපදින වූ සැපයන් තමයි තියෙන්නේ. ඉතින් ඒවා ගැන අපි අවබෝධයෙන් වාසය කරන්නට ඕනේ. තේරුම් ගත්තාම හුඟක් දේවල් වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපේ ජීවිතය ඉතා නිවැරදිව තේරුම් ගැනීම සඳහා අපි උපරිම වශයෙන් උත්සාහ කරන්නට ඕනමයි. උපරිම වශයෙන් උත්සාහ කරන්නට ඕනමයි. මේ අරගෙන යන ගමන් මග ඉතා නිවැරදිව තමන්ගේ අවබෝධය සඳහාම කළ යුතු වැඩපිළිවෙලක් සිද්ධ කරන්නට අපේ පැත්තෙන් අපි උපරිම වශයෙන් උත්සාහ කරන්න ඕන. ජීවිතයේ සැබෑ අරමුණක් ජීවිතයට තියෙන්න ඕන. මේ පීඩාකාරී තත්ත්වයන් අපිට ඇති වෙන්නේ ඇයි කියලා තේරුම් අරගෙන අන්නේ පීඩාකාරී තත්ත්වයන් වලට හේතු වෙන මේ අවිද්‍යාව නැති කර ගැනීම සඳහා හැම කෙනෙක්ම ඊටාම දැඩි උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් බැරි වෙන්නේ නැහැ සිද්ධ කරගන්න අවශ්‍ය දේ අපි ඊටා හොඳින් විමසලා බැලුවොත් ඒක සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මඟ පෙන්වීම තියෙනවා. පුහුණුවයි අවශ්‍ය වෙන්නේ. ඒ පුහුණුව අපේ පැත්තෙන් නැත්තම් ඒ අවශ්‍ය කරන කඩයිමට අපිට
යන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා හැමෝම ඉතා දැඩි පුහුණුවකට ලක් වෙලා කටයුතු කරන්නට සූදානම් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්න, උපාදාන ආදී අයින් කරගෙන සිහිය පිහිටවාගෙන වාසය කරමින් අවසානයේදී උතුම් අවබෝධයට පත්වන්නට හැකියාවක් ලැබෙන්නේ ඒ ආකාරයට කටයුතු කරොත් විතරයි. ඉතින් ඒ සඳහා හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නාරාහෙන් පිට පදිංචි සදැහැති දායකාවක් විසින් කියලායි. නාරාහෙන් පිට පදිංචි සදැහැති දායකාවක් සියලු සත්වයින්ගේ ධර්මාවබෝධය පිණිසත් උපන්දිනය සමරන වෛද්‍ය ලුෂාන්ත පත්මසිරි මහතාට නිදුක් නිරෝගී ආශිර්වාදය ලැබේවා කියන අරමුණෙන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් විශේෂයෙන්ම අද දවසේ උපන්දිනය සමරන ලුෂාන්ත පත්මසිරි මහතාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. එතුමාට දීර්ඝායුෂ වේවා. ඒ වගේම මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු සත්වයන්ගේ ධර්මාවබෝධය පිණිස කියන උතුම් ප්‍රාර්ථනාවකින් යුක්තව ධර්ම දේශනාවේ දායකත්වය දරන ඒ සදැහැති දායිකාව ඇතුළු ඒ සියලුම සුජීවත්ව වාසය කරන තමන්ගේ දූ දරුවන්, මුණුපුරු මිනිපිරියන් ආදී වේනම් මේ සියලු දෙනාගේම යහපත සඳහාම මේ උතුම් ධර්ම දානය හේතු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඒ අවශ්‍ය කරන කටයුතු නිවැරදිව සිද්ධ කර ගන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා. ඒ හැම දිනාටමත් දායකත්වයේ දරන හැම දිනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම කායික මානසික සුවය ලැබේවා. සසර වසන තාක්කල් මේ ලබා දුන්නා වූ ධර්ම දානය පුණ්‍ය කර්ම හේතුවෙන් කිසිදු පාප මිත්‍ර අසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරු ලැබේවා. අවසානයේ උතුම් නිවනින් සැනසේවා. ඒ වගේම මේ අත්තන් වෙනුවෙන් මේ පරිලෝකීය අවසිරම ඥාති මිත්‍ර ආදීට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන්ද සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය, ධර්ම දානමය ආනිසංසය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.